ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණයෙන් නිවන්තුරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. පිංහතුනි, ඇසල පුන් පොහොය කියලා කියන මේ ලෝකෙ තුනුරුවන් පහළ වෙච්ච පුන් පොහෝ දවස. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක් මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර මනෝප්‍ර නිධානය සම්පූර්ණ කරලා. ඒවගේමයි අසංකයේ නමයකුත් කල්පලක්ෂයක් වචනින් බුදු බව ප්‍රාර්ථනා කරමින් වාක්ප්‍ර නිධානය සම්පූර්ණ කරලා. එදා දීපංකර පාදමූලේ නියත විවරණ ලැබූ දවසේ සිට සාරා සංකයේ කල්පලක්ෂයක්ම දසපාරමී ධර්ම සම්පූර්ණ කරලා. එදා වෙසක්පුට් පොහෝ දවසේ බුද්ධගයා වජිරාසන මස්තකය මත උන්වහන්සේ වැඩ සිටිමින් නැගෙනහිර දිසාවට මුහුණලා රාත්‍රී පළවෙනියාම පුබ්බේ නිවාසානුස්සතිඥානය, රාත්‍රී දෙවනියාම චුතුපාතඥානය, රාත්‍රී තුන්වනියාමේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසලා අවසන් වෙනවත් සමගමයි උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගේ සියලු ආශ්‍රවයන්ගේ මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්. එදා බුද්ධගයා වජිරාසන භූමිය මතදී වෙසක් පුන් පොහෝ දවසේ මේ ලෝකේට ආයමත් මේ මහා බඩ්ඩ කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ගෞතම නමෙන් උන්වහන්සේ බුද්ධත්වයට පත්වුණ. වෙසක් පුන් පොහෝ දවසේ තමයි බුද්ධ රත්නය පහළ වුණේ. නමුත් ඇසල පුන් පොහෝ දවසක තමයි ධර්මරත්නයත් සංඝරත්නයත් පහළ වෙලා මේ ලෝකෙ තුනුරුවන් ස්ථාපිත වුණේ. පිංහතුනි, ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියම ගත කරේ බුද්ධගයාව ආශ්‍රිත භූමිය මතදී. උන්වහන්සේ පළවෙනි සතියම බෝධිමූලේ වැඩ හිටියා විමුක්ති සෝවිඳිමි. ඒ සතිය අවසානි තමයි අහසට පැන නැගලා දෙව් බමුණුගේ සැකදුරු කරන්න යමාමහ පෙළහර පාන්නට යෙදුනි. දෙවනි සතිය පුරාම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තුවා. සාමාන්‍යයෙන් ඔබ ඕන තරම් බෝධි පූජා තියලා ඇති. අපිට බෝධීන් වහන්සේව පැන් කලයක් අරගෙන ගිහිල්ල බුදුගුණ. තුන්වැනි සතියේ බෝධීන් වහන්සේත් නේත්‍ර පූජාව සිදුකරපු ස්ථානයක් අතර රුවන් සක්මනක් මවාගෙන ධර්මය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් මෙනෙහි කරමින් රුවන් සක්මනේ දෙනවා. 4 වෙනි සතියේ තමයි සක්‍ර දෙවියන් රුවන් ගයක් මවන්නේ. ඒ මත වැඩ ඉඳලා සත්රුවනින් මවන ලද මේ රුවන් ගේ තුළ වැඩ සිටලා අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පරම ගාම්භීරම කොටස් මෙනෙහි කරන්න පටන්ගත්. මේ අභිධර්මයේ සඳහන් වෙන ප ဋ ාණ ප්‍රකරණය කියන පරම ගාම්භීර කොටස් මෙනෙහි කරගෙන යද්දි. උන්වහන්සේගේ ලේ ධාතුව පවිත්‍රත්වයට පත්වෙලා බුදු සිරුරෙන් සවනක් ගන බුද්ධ රශ්මි ධාරාවන් පිටවෙන් පටන්ගත්තා. පිංහතුනේ, ඒ තමයි 4 වෙනි සතිය. 5 වෙනි සතිය උන්වහන්සේ අජපාල නුගරුක මුලට වැඩම කරා. මේ නුගරුක මුල වැඩ ඉඳලා උන්වහන්සේ ලෝකෙ දිහා බලනවා මේ ලෝක සත්‍යයන්ගේ හිත්වල ස්වභාවය. අල්පරජක්ක මහරජක් කෙලෙස් වැඩි අය ඉන්නවා, කෙලෙස් අඩු අය ඉන්නවා. නමුත් මේ ලෝකෙ මිනිස්සු වැඩිපුරම කෙලෙස් වලින් තමයි සතුට හොයන්නේ, සැපය හොයන්නේ. පංචකාම සම්පත් ඔස්සේ මුසපත් වෙච්ච ලෝකයක්. හැබැයි මේ ධර්මය නම් පරම ගාම්භීරයි. මෙවැනි පරම ගාම්භීර ධර්මයක් දේශනා කරද්දී මේ මිනිස්සු මේ ධර්මය අවබෝධ කරගන්න හිත් යොමු කරයි දෝ කියලා උන්වහන්සේ බුදු ඇසින් විමසලා බැලුවා. ඒ විදිහට බලන වෙලාවේ ඒ මොහොතේම සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනයක් කරනවා, නිදුකානන් වහන්සේ දහම් දෙසන සේක්වා, සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා කියලා සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් දහම් දෙසන්න ආරාධනයක් කරනවා. බලන්න, ඔබ දන්නවා පාරමී සම්පූර්ණ කරන බෝසතාණන් වහන්සේ නමක් තුසිත දෙව්ලෝ වැඩ සිටිද්දී උන්වහන්සේට මිනිස් මවකුසකට වැඩම කරලා සම්බුද්ධත්වයට පත්වෙලා දෙව්මිනිස් ලෝකයා සසරදුකින් එතර කරවන්න ආරාධනා කරන්නේ දෙවියන්. ආරාධනයක් මතමයි උන්වහන්සේ පස්මහ බැලුම් බලලා දෙව්ලුවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගන්න. ඒවගේමයි බුද්ධත්වයට පත්වනාට පස්සේ උන්වහන්සේට ලෝකයට දහම් දෙසන්න සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් ආරාධනයක් කරනු. ඔබ දන්නවා අද වුණ ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනාවකදී ආරාධනයක් කෙරෙනු. උන්වහන්සේට කලිනුත් ආරාධනා කළ ධර්ම දේශනාවට වැඩියට පස්සෙත් දැහැත් අතක් දීලා ඒ දැහැත් වට්ටියක් සකස් කළ බොහොම ගෞරුවෙන් වැඳලා ආරාධනා කරන ස්වාමීනි මේ ඉන්න පිරිසට උතුම් ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේ එදා සහම්පති මහා බ්‍රහ්ම දෙවියන්
ලෝකෙට දහම් දෙසන්න ආරාධනා කරද්දී බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා මේ ලෝකයාගේ හිත්වල ස්වභාවය. උන්වහන්සේ දකිනවා ධර්මාවබෝධය කරන්න පින තියෙනයි ලෝකෙ පහළ වෙලා ඉන්න. එනිසා බුදුරජාණන් වහන්සේ ගාථාවලින් දේශනා කරනවා අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. මේ ධර්මය අහන්න නොලැබුණොත් බොහෝ පිරිසක් පිරිහිලා යනවා. භවිස්සන්ති ධම්මස් අඥ්ඥාතාරු අවබෝධ කරගන්න පින් ඇති අයි ලෝකෙ පහළ වෙන. ඒ නිසා උදානයක් පල කරා අපාරුතා තේසං අමතස්ස දහාරා යෝ සෝතවන්තෝ පමුද්ජස්සු සද්දං. ඔන්න බුදු කෙනෙ කායමත් ලෝකෙ පහළ වුණා. බුදුරජාණන් වහන්සේ උතුම් නිවන් මග ලෝකයට දේශනා කරන්නයි සූදානම. මේ ධර්මය බුදු කෙනෙක් දේශනා කරනවා සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මයම අසත්වා කියලා උදාන ගාථාවක් පල කරා බුදුමුවින්. එහෙම උදාන ගාථාවක් පල කරලා උන්වහන්සේ විමසල බැලුව කාටද මං මේ ධර්මය දේශනා කරන්න. ආලාර කාලාම කෙලෙස් අඩුවෙන් හිටපු කෙනෙ. අරූප සමාපත්තිවලට හිත වඩාගත්ත කෙනෙ. බලනකොට දින 7කට පෙර මරණයට පත්වෙලා අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා. ඊළඟට විමසල බැලුව උද්දකරාමකුත්ත කලින් දවසේ රාත්‍රී මරණයට පත්වෙලා. අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා තියෙන්. ඊළඟට විමසල බැලුව පස්වක භික්‍ෂූන් වහන්සේලා. උන්වහන්සේ වෙනුවෙන් දුස්කරක්‍රියා කරන කාලෙ උන්වහන්සේ හොයාගෙන ඇවිල්ල බොහෝ උපස්ථාන කරපු පස් දෙෙන. හැබැයි දුස්කරක්‍රියාව අතහැරපු වෙලාවේ උන්වහන්සේට බැන බැන අතහැරල දාලා වෙනම ගියා යන්න. හැබැයි මේ අයි බොහෝ කාලයක් උපස්ථාන කරපු පෙර පින් ඇති අය මේ පස් දෙනා කොහෙද ඉන්න කියලා බුදු ඇසින් බලනකොට දැක්කේ ඉසි පතන මිගදායට වෙලා මේ පස් දෙනා තනියම යම් කිසි තාපස ගුණ ධර්ම වඩමින් ඉන්නවා. මෙන්න මේ පස් දෙනාට අවබෝධ කරගත් ධර්මය මම් මුලින්ම දේශනා කරනවා කියලා අධිෂ්ඨාන ඇතිකර ගත්තේ පස්වෙනි සති අජපාල නුගරුකමුලදි. හයවෙනි සතිය මුචලින්ද විලාසල ගත කරා. හත්වනි සතිය රාජායතන කිරිපලරුකමුල ගත කරා. ඒ සති අවසානය තමයි තපස්සු බල්ලුක වෙළඳ සොහොයුරං විලඳ මේ පිඩු සහිත දානයක් පිළිගන්නන්න. උන්වහන්සේ මේ සතියම ගත කරලා. ඉසි පතන මිගදායට පස්වක භික්‍ෂූන් වහන්සේලාට දහම් දෙසන්න වැඩම කරා සතියක් ගත වෙලා තියෙන උන්වහන්සේට පයින් වඩින්. මේ ගමනි දැන් අද සාමාන්‍ය දඹදිව ගත්තොත්. කිලෝමිට 240ක් 50ක් වගේ දුරක් බුද්ධගයාව ඉදම් බරණැසට යන්න දුර තියෙන වර්තමාන තියෙන පාරවල්ලොලින් යනකු. එතකොට ඔය වගේ දුරක් ඔයිට ටිකක් අඩු වැඩි වෙන්න පුළුවන් එදා තිබිච්ච පාරවල්. හැබැයි බුදුරජාණන් වහන්සේ සතියක් පුරා මේ ගමන පයින් තමයි වැඩම කරලා තියෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් ඊය වගේ ඇසලපුන් පොහෝ දවසක මේ පස් දෙනා හොයාගෙන එනකොට ඇතිම අඳුනගත් බුදුරජාණන් වහන්සේ වඩිනෝ. හැබැයිති මේ බුදු කෙනෙක් කියලා අඳුනගත්තේ නෑ. ඈතදී දැකලා කතා වුණ අන්න එනවා. අපි කිව්ව දුස්කරක් ක්‍රියා කිරීම අතහරින්න එපාකිල් දැන්ඔය අපේ උදව් ඕන වෙලාතිය තැන්ඔය අපි හොයාගෙන ඉන්න ආයම පේනවනේද දානය වල්දල හොඳට ඇඟපත් එහෙම ආයි හැදිලතියෙන් සාක්‍ය වන්සේ කෙනෙක් නිසා ආසනයක් පනවන් බලන් ඉතනත් ගරු කරේ වන්සේට විශේෂෙන් ගරු සත්කාර කරන්න එපා කියන මට්ටමට කතිකා කරගත්ත ඈතදිම දැකලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මහා බුදු ගුණ මහිමේ නිසා උන්වහන්සේ ළඟට වඩිනකොට මේ පස් දෙනාටම ඉන්න බැරි වුණ මොන්න කතා කතිකා ඇති වුණත් කෙනෙක් දුවගෙන ගිහිල්ල පාදෝනය කරන්න පැම්භාජනයක් අරගෙනාව. තව කෙනෙක් දුවගෙන ගිහිල්ලා පාට්ට සිවුරු ඇඳල පිළිගත් තව කෙනෙක් උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් පැනෙගවා. මේ පස් දෙනාම බුදුරජාණන් වහන්සේට නිරායාසේ මේ ගෞරුව සත්කාර දැක්. හැබැයි බුදුරජාණන් වහන්සේට කතා කරද්දී ආයිශ්මතුන් කියල කතා කරේ. පිංහතුනි මේ ශාසනයේ සංඝයාට කතා කරන ක්‍රමවේදේ ඔබ තේරුම් ගන්නට ඕන ධර්මී සඳහන් වෙනවා වැඩි මහල් කෙනෙකුට සමන්ට වඩා දැම් මේ බුද්ධ ශාසනය තුළ සාමනේර භික්‍ෂූන් වහන්සේලා ඉන්න උප සම්පදා භික්‍ෂූන් වහන්සේලා ඉන්න සාමනේර අයගෙත් පිළිවල තියෙන පැවිදි වෙච්ච පිළිවල කෙනෙක් ඉන්නපුල උප සම්පදා නොවිච්ච හැබැයි සාමනේර කෙනෙක්ගේ පැවිදි පිළිවල බලලා මේ බුද්ධ ශාසනයට සාමනේර භික්ෂුවක් හැටියට ඇතුල් වුණේ කලින් කවුද ඒ තමයි වැඩිමහල් කෙනා. ඒ කෙනාට කතා කරන්නේ බන්තේ ස්වාමීණී කියලා. ස්වාමීන් වහන්ස කියලා කතා කරනවා ගෞරවේ. තමන්ට වඩා සාමනේර සීලෙන් පස්සෙ පැවිදි වෙච්ච කෙනෙක් නම් තමන්ට වඩා සීලෙන් උපසම්පදා කෙනෙකුට වඩා එක්කු බාලනං කාලයාඩුන ගුණෙන් සීලෙන් තමන්ට වඩා බාල කෙනෙකුට කතා කරන්නේ ආයුෂ්මතුනි ආයුෂ්මතුන් කියල තමයි කතා කරන්න.
ඒක තමයි ධර්මයේ කතා කරන ක්‍රමවේදය. මේ පිරිසේදා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරේ යාළුවෙකුට කතා කරනවා වගේ, තමන්ට වඩා සීලයෙන් ගුණෙන් පහත් කෙනෙකුට ආමන්ත්‍රණය කරනවා වගේ ආයුෂ්මතුන් කියලා බුදුහාමුදුරන්ට කතා කරා. කියනවා ආයුෂ්මතුනි, ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කිරීම අතහැරලා දැන් ඉතින් ඔය ඔබ වහන්සේ අපිව හොයාගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ වදාළ ආයුෂ්මතුන් කියන්න එපා, තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ආයමත් කිව්වා ආයුෂ්මතුනි, චර නිවන් මගට තිබිච්ච දුෂ්කර ක්‍රියාව අතහැරලා ඔබ වහන්සේ බුදු වුණා. බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් කියලා තුන්වෙනි පාර විමසනවා, මීට පෙර මම කවමදාවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා ප්‍රකාශයක් කරාද කියලා ඇහුවා. අන්නේ වෙලාවේ මේ 5 දෙනාගෙන් කොණ්ණඤ්ඤ කියන කෙනා එදා ලාබාලම කෙනා තමයි නම් තියෙන දවසේ. හැබැයි මේ වෙනකොට වයෝවෘද්ධම කෙනා මේ 5 දෙනාගෙන්. ඔබට මතක ඇති අපේ බෝසතාණන් වහන්සේ නම් තබන දවස සුද්ධෝදන රජ්ජුරුවෝ එදා බොහොම දක්ෂ බ්‍රාහ්මණයෝ බමුණු 108 දෙනෙක් මාලිගාවට කැඳෙව්ව. ඔය අතර ඉදිරියෙන්ම හිටිය දක්ෂතම 8 දෙනා. මේ 8 දෙනාගෙන් 7 දෙනෙක් බොහෝම වයෝවෘද්ධයි. එතන හිටිය ලාබාලම තරුණම කෙනා තමයි එදා කොණ්ණඤ්ඤ කියන බොහොම දක්ෂ බුද්ධිමත්ම එදා කෙනා. ඔහු අනෙක් සියලු දෙනාම අංග ලක්ෂණ පරීක්ෂා කරලා ඇඟිලි 2ක් උස්සලා දෙපැත්තට මොකක් හරි දෙයක් කිව්වා. මේ කෙනා ගිහි ජීවිතේ රැඳුනොත් නම් සක්විති රජ වෙනවාමයි. ගිහි ජීවිතය අතහැරියොත් නම් බුද්ධත්වයට පත්වෙනවා කියලා මහා පුරුෂ ලක්ෂණ අනුව දෙපැත්තට තියලා ප්‍රකාශ කරා. හැබැයි කොණ්ණඤ්ඤ කියන කෙනා ලාබාල වුණත් නුවණින් මෝරපු කෙනා හොඳට පරීක්ෂා කරා එදා පුංචි බෝසතාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ ස්වභාවය දක්ෂිනාරුතව කරකැවිලා කෙලවර ඉහලට හිටින විදිහට පිහිටලා තියෙන්නේ සුදු පාට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ නම. එක ඇඟිල්ලක් උස්සලා ඒ කාන්තයෙන් කියා හිටියා මේ කෙනා නම් ගිහි ජීවිතේ රැඳෙන්නේ නෑමයි. සක්විති රජ වෙන්නේ නෑ. ඒ කාන්තයෙන් අභිනිෂ්ක්‍රමණය කරනවා මයි මේ සියලු සැප සම්පත් අතහැරලා විමුක්තිය හොයාගෙන යන කෙනෙක්. ලෝතුරා බුද්ධත්වයට පත්වෙනවා මයි කියන එක හඬින් ප්‍රකාශයක් කරා. එතකොට අන්නේ කෙනා තමයි කොණ්ණඤ්ඤ කියන කෙනා මේ 5 භික්ෂූන් වහන්සේලා අතර එදා බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දහම් දෙසනකොට. මොකද නම් තියෙන දවසේ ඉඳන් උන්වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතෙත් ගත කරලා අභිනිෂ්ක්‍රමණය කළ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. ඒ වෙනකොට එදා තරුණ කොණ්ණඤ්ඤ තවත් අවුරුදු 35කින් වයෝවෘද්ධ මට්ටමට පත් වෙලා. එතකොට ඔහුට එකතු වෙලා හිටියා වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියලා 4 දෙනෙක්. ඒ 4 දෙනා අර නම් තියෙන දවසේ හිටිය අනිත් වයෝවෘද්ධ බමුණු 7 දෙනාගේ දරුවෝ 4 දෙනෙක්. මේ බ්‍රාහ්මණවරු වයෝවෘද්ධ මේ බ්‍රාහ්මණවලු එදා ගෙදර ගිහිල්ලා තමන්ගේ දරුවෝ සියලු දෙනා එකතු කරලා කියා හිටියා පුතේ සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුත්‍රරත්නය මේ වගේ මහා පින්වන්ත කෙනෙක්. යම් දවසක නුඹලට ආරංචි වුණොත් සුද්ධෝදන රජ්ජුරුවන්ගේ පුත්‍රරත්නය ගිහි ජීවිතය අතහැරියා කියලා ආරංචියක් ආවොත් එදාට නුඹලනං මේ ගිහි ජීවිතයේ පංචකාමයන් තුළ රැඳෙන්න එපා. නුඹල මේ සියල්ල අතහැරලා උන්වහන්සේ වෙනුවෙන් පැවිදි වෙයල්ලා උන්වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්න. උන්වහන්සේ ගිහි ජීවිතය අතහැරියොත් නම් ඒ කාන්තෙන් බුද්ධත්වයට පත්වෙනවාමයි. නමුත් අපි දැන් වයසයි දරුවනේ. ඒ වෙනකොට අපිට ජීවත්වෙන්න තරම් කාලයක් නෑ කියලා ඒ පියවරු දරුවන්ට මේ පණවිඩේ කලින් දැනුම් දීලා තිබුණා. අවුරුදු 29ක් ගිහි ජීවිත ගත කරලා අපේ බෝසතාණන් වහන්සේ එදා මහා අභිනිෂ්ක්‍රමණය කරපු දවස වෙනකොට අර වයෝවෘද්ධ හිටපු අනෙක් බ්‍රාහ්මණවරු මිය පරලොව ගිහිල්ලා. එතන නම් තියෙන දවසේ හිටිය දක්ෂතම 8 දෙනාගෙන් ඉතුරු වෙලා හිටියේ ලාබාලව එදා හිටියේ කොණ්ණඤ්ඤ කියන කෙනා විතරයි. ඔහු මේ බ්‍රාහ්මණවරුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා දරුවන්ට පණවිඩේ මතක් කරා. මතකද පියවරු ජීවතුන් අතර ඉන්න දවස්වල නිතර නුඹලට සිහිපත් කරපු කාරණේ. අන්න සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නය අභිනිෂ්ක්‍රමණය කරලා. ඒ නිසා මමත් යනවා මාත් එක්ක මේ ගමනට එන්නේ කවුද කියලා අර පිරිසගෙන් අහනකොට ඒ දරුවෝ අතර බොහෝ දෙනෙක් ඒ වෙනකොට විවාහ වෙලා දරුවෝ ලැබිලා පංචකාම බැඳීම් ගොඩකට අහු වෙලා. හැබැයි ඒ අතරින් 4 දෙනෙක් විතරක් ඉදිරිපත් වුණා. අපිත් එනවා. අපි එනවා මේ ගමනට කියලා. ඒ තමයි වප්ප, බද්දිය,
මහානාම අස්සජී කියන 4 දෙනා. මේ 4 දෙනත් එකතු කරගෙන කොණ්ඩඤ්ඤ කියන කෙනා එදා මහ වනාන්තරයට ඇවිල්ලා උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන මේ මහා වනාන්තරයේ උන්වහන්සේ හොය ඇවිදගෙන ඇවිල්ලා උන්වහන්සේට උපස්ථාන කරන්න පටන් ගත්තා. කාලයක් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරගෙන යනකොට දැම්බුදු වෙයි කියලා දුෂ්කර ක්‍රියා කරන දිහා බලාගෙන උන්වහන්සේට බොහෝ අප උපස්ථාන කරා. හැබැයි මේ 5 දෙනාම විශ්වාසයෙන් හිටියේ බුදු වෙන්න නම් විමුක්තිය ලබන්න නම් ශරීරයට දුක් දීලාමයි විමුක්තිය කරා යන්න තියෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් ලෝකෙ නැතුව ඇත. උන්වහන්සේගේ ජීවිතයේ රැකුණේ උන්වහන්සේගේ මහා පුණ්‍ය ශක්තිය නිසාමයි. උන්වහන්සේ අරිය පරියේෂණ සූත්‍රයේ සාරිපුත්ත සූත්‍රයේ වගේ දේශන ගණනාවකදී මේ දුෂ්කර ක්‍රියා කිරීමෙන් උන්වහන්සේගේ ජීවිතේ එදා උන්වහන්සේ ගත කරපු ආකාරය ගැන ලෝකෙට උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට බුදු වුණාට පස්සේ ප්‍රකාශ කරනවා. සාරිපුත්තය, ඒ දවස්වල මගේ ශරීරේ හිස් කබල වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. ඇස් දෙක හිස් කබල ඇතුලේ ගිලිලා ගියා කියනවා. ඇස් දෙක දිහා බලනකොට හරියට ලිම් පතුලක යන්තම් වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුලෙන් යන්තම් ඇහැ පේන්න පටන් ගත්තා කියන ඇස් දෙක. ඒ තරමට හිස් කබල ඇතුලේ ඇස් දෙක ගිලිලා ගියා කියනවා. අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ වුණා කියනවා. පපුව අතගානකොට කුඳු ඇට පේලි අහුවෙන මට්ටමට මේ ශරීරේ සම්පූර්ණයෙන්ම හැම ඇට සැකිල්ලට ඇලිලා ගියා කියනවා. උන්වහන්සේ අතපය පිරිමදිනකොට හැමත් එක්කම ගැලවිලා එන මට්ටමට මේ ශරීරේ දුර්වල වුණා කියන දින ගණන් සිහිසුන් එදා මම ඇද වැටුණා. මේ තරම් දුෂ්කර ක්‍රියාවක් කරලවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් උන්වහන්සේට සාක්ෂාත් කරගන්න බැරි වුණා. අවසානයේ අවුරුදු 6කට ආසන්න කාලයක් මේ විදියට මහා දුකක් විඳින්මින් දුෂ්කර ක්‍රියා කරලා දවසක් උන්වහන්සේ විමසනවා, දුෂ්කර ක්‍රියා කිරීමෙන් විමුක්තියක් ලැබෙනවා නම් මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් ලෝකෙ නැතුව ඇති. එහෙමනම් මෙච්චර දුක් විඳලා දුෂ්කර ක්‍රියා කරලා මට කිසිම සමාධි මාත්‍රයක්වත් ලබා ගන්න බැරි වුණා. පුංචි කාලේ දඹරුක් සෙවනේ මම ආනාපාන සතියෙන් පළවෙනි ධ්‍යානෙ ලබාගෙන අහසේ පළඟක් බැඳගෙන වැඩ හිටියා නේද කියලා අන්න උන්වහන්සේට සිහි වුණා. මේ භාවනාවත් මට විමුක්තියට උපකාර වෙයි කියලා අමාරුවෙන් ගහක් යට වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරමින් ආනාපාන සති භාවනාව වඩන්න තමයි එදා පටන් ගත්තේ. හුස්ම කීපයක් ගන්නකොටම එහෙම කලන්තෙ හැදිලා ඇදගෙන වැටුණා. උන්වහන්සේට තේරුණා උතුම් ධර්මයක් අවබෝධ කරන්නත් භාවනා කරන්නත් ශරීර ශක්තියක් තියෙන්න ඕන. ආහාර වර්ජනයෙන් භාවනා කරන්න පුළුවන්කමක් නෑ. ඒ වටහා ගත්ත උන්වහන්සේ බොහොම අමාරුවෙන් පාත්තරය අතට අරගෙන තමන්ට පොංචි වාරුවක් හදාගෙන නැගිට ගත්තා. නැගිටගෙන ඈතින් පේනවා සේනානි කියන නියම් ගම. මේ දුෂ්කර ක්‍රියා කරපු කඳුවලල්ලෙන් පහලට බැහැගෙන යද්දි කීප වතාවක් කලන්තෙ හැදෙනවා. සේනානි කියන ගමට පිණ්ඩපාති ගිහිලා යන්තම් පාත්තරයට දානෙ ස්වල්පයක් එකතු කරගත්තා. මේ දානෙ ටික අරගෙන උන්වහන්සේ ආපහු වනාන්තරයට එනකොට එදා උන්වහන්සේට උපස්ථාන කරන්න හිටිය ඔය 5 දෙනාම කොණ්ණඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි. මේ 5 දෙනාම උන්වහන්සේව අතහැරලා බැන යන්න ගියා නේද? අන්න දැන් පාත්තරය අරගෙන ගියා ගමට. දැන් ඉතින් මොන දුෂ්කර ක්‍රියාද? යමල්ලා යන්න කියලා බැන ගියා යන්නේ. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ වීරිය අතහැරියේ නෑ. උන්වහන්සේ කවුරු උන්වහන්සේව අතහැරියත් කවුරු දාලා ගියත් උන්වහන්සේගේ අරමුණ තිබුණේ විමුක්තිය ලබාගෙන මිසක් මැරුණත් ආපහු නවතින්නේ නෑ කියන අදිෂ්ඨානය. උන්වහන්සේ සතියක් දෙකක් පිණ්ඩපාතේ යමින් ආහාර ශරීරයට ගන්නකොට ටික ටික අර යටපත් වෙලා තිබිච්ච මහා පුරුෂ ලක්ෂණ ආයෙමත් පහළ වෙලා උන්වහන්සේගේ ශරීරේ රන්වන් පාටින් බැබලෙන මට්ටමට ආයෙමත් මහා පුරුෂ ලක්ෂණ ඇති බුදු සිරුර උන්වහන්සේගේ මහා පුණ්‍යවන්ත ඒ දේහ ලක්ෂණ මතුවෙලා පේන්න පටන් ගත්තා. එදා තමයි උන්වහන්සේ මේ කඳුවලල්ලෙන් පහලට බැහැගෙන ගිහිල්ලා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගිනහිර දිශාවට කුසතන ඉල්ලලා වැඩ ඉඳලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. පිංහතුනේ එදා බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේදී මේ පස්වක භික්‍ෂූන් වහන්සේලාට තමන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මයි මේ හොයාගෙන ආවි කියන කාරණය මතු කරමින් යද්දී ඒත්
මේක හරියටම ටිකක් හරි සද්ධාව ඇති වුණේ ඒනම් උන්වහන්සේ මේ අපි හොයාගෙන එන්න ඇත්තේ ඒකාන්තයෙන් බුදු වෙලාම වෙන්න ඇති. මෙච්චර දුස්කරක්‍රියා කරද්දි දින ගණන් සිහිසුන් ඇදගෙන වැටුනත් කවදාවත් තමන් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා බොරු ප්‍රකාශයක් කරලා නෑ. උන්වහන්සේ කවදාවත් බොරුවක් කියලා නෑ. එහෙමනම් ඒකාන්තයෙන් බුදු වෙලාම ඇති කියලා ටිකක් හරි උන්වහන්සේ ගැන සැකහැර විශ්වාසයක් ඇති වුණේ කොණ්ණඤ්ඤ කියන කෙනාට. අර 4 දෙනාට තාම සැකයි දුෂ්කරක්‍රියාව අතහැරලා බුදු වුණා කිව්වට ඉතින් කොහොමද පිළිගන්නේ කියලා යම් සැකයක් තිබුණා. හැබැයි මනුස්ස ලෝකෙන් 5 දෙනාගෙන් එක්කෙනෙක් හරි උන්වහන්සේ පිළිගත්. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ ඊයේ වගේ ඇසළ පොන් පොහෝ දවසක ධර්ම ප්‍රචාරය පටන් ගත්තේ 5 දෙනෙක්ගේ. මේ දසදහස් ගණන් එකතු කරලා බණ පටන් ගත්ත නෙමෙයි බුදු වෙලා. 5 දෙනෙක්ගෙන් පටන් ගත්තා. හැබැයි මේ 5 දෙනාගෙනුත් උන්වහන්සේව පිළි අරගෙන හිටි එක්කෙනයි. අනිත් 4 දෙනාට ඒත් සැක දුෂ්කරක්‍රියාව අතහැරලා බුදු වුණා කීවට කොහොමද පිළිගන්නේ කියලා හිතේ සැකෙන් තමයි බණ ඇහුවේ. මනුස්ස ලෝකේ එක්කෙනෙක් හරි උන්වහන්සේව පිළිගන්න. හැබැයි මේ 5 දෙනාම එකතු කරගෙන උන්වහන්සේ මුණ ගැහිච්ච තැනම දහම් දෙසුවා නෙමෙයි. මේ 5 දෙනාම එකතු කරගෙන ගියා සියලු බුදුවරු බුදු වෙලා උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරන අවිධහිත පුණ්‍ය භූමියක් තියෙනවා ඒ අසල. ඒ භූමියට මේ 5 දෙනාම එකතු කරගෙන ගිහිලා උන්වහන්සේ එහි වැඩ ඉන්නවා සමගම බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවියන් සාදුකාර දිදී ප්‍රීති ഘോഷා කරන්න පටන් ගත්තා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානම් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධම්මචක්කේ දේශනා කරන්න සූදානම් වෙනවා. අපිත්‍යම් බණහන් බුදු කෙනෙක් විතරමයි මේ උතුම් දේශනාව නම් පවත්වන්නේ අපිත්‍යං කියලා බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වාම දෙව් බඹුන් මේ අහස්කුස අත්තුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. එදා බුදුරජාණන් වහන්සේ මේ 5 දෙනාටම උතුම් ධම්මචක්ක දේශනාව දේශනා කරා ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝචායන් කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ දුක්කෝ අනරියෝ අනත්ත සංහිතෝ එවිදිහට උන්වහන්සේ මේ කාමසුකල්ලිකානු යෝගී කියන අන්තයත් ඒ වගේ අත්තකිල මතානුයෝගී කියන මේ අන්තයත් දෙකම අතහැරලා උන්වහන්සේ හොයාගත්ත මේ ලෝකයා දැන් යන්නේ ඔය අන්තදී. ශරීරයට අධික ලෙස සැප දෙන අන්තයක් තියෙනවා. ඊළඟට ශරීරයට දුක් දීලා විමුක්තියක් හොයන අන්තයක් තියෙනවා. ඔවයිදා තිබුණා. හැබැයි මේ අන්ත දෙකෙන් තොරව ඒතේතේ උභවන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා මේ අන්ත දෙකෙන් තොර මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගත්තා. චක්කු කරණී ධම්මැස ලබා දෙනවා. ඥාන කරණී ප්‍රඥාව පහළ කරලා දෙනවා. උපසමාය කෙලෙස් සංසිඳවනවා. උන්වහන්සේ නිබ්බානාය සංවත් නිවන පිණිස හේතු වෙනවා. මෙන්න මේ මාර්ගය අය මේ වරියු වට්ටංගිකෝ මග්ගෝ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ උතුම් අංගවලින් යුක්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උන්වහන්සේ විශේෂයෙන් අවබෝධ කරගෙන ලෝකෙට හොයාගත්තා කියන කාරණය මතු කරමින් මේ උතුම් චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන වශයෙන් කෘත්‍ය ඥාන වශයෙන් කෘතඥාන වශයෙන් අපි ඒකට කියනවා ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරා පරිවර්ත 3කින් යුක්තව ආකාර 12කින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය තමයි ධම්මචක්ක දේශනාවෙන් ඇසලපුන් පොහෝ දවසේ උන්වහන්සේ දේශනා කරේ. මේ දේශනාව බුදුමුවින් දේශනාවීමත් සමගම ධර්මරත්නය ලෝකෙට පහළ වුණා. ඔබ දන්නවා බුද්ධගයා වජිරාසන භූමියේති තමයි බුද්ධරත්නය ලෝකෙට පහළවෙන්. නමුත් මේ ධම්මචක්ක දේශනාව ඇසලපුන් පොහෝ දවසක දේශනා කිරීමත් සමගම ධර්මරත්නය ලෝකෙට පහළ වුණා. මේ දේශනාව ශ්‍රවණය කරා මනුස්ස ලෝකෙන් 5 දෙනයි. ඒ අතරේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි විශ්වාසයෙන්ම බණ ඇහුවේ. හැබැයි බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දසදහසක් ලෝක ධාතු වල දෙවියන් බ්‍රහ්මයන් අහසේ පිරීලා ඉතිරිලා මේ දේශනාවන් ශ්‍රවණය කරා. මේ දෙවියන් අතරිනුත් විශාල පිරිසක් 18 කෝටියක් දෙවි බමුණන් මේ දේශනාව අවසානයේ මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. හැබැයි මනුස්ස ලෝකෙන් අර බණ අහපු පස්වක භික්ෂූන් වහන්සේලා අතරින් කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණයි පළවෙනි දවසේ ඊ වගේ ඇසලපුන් පොහෝ දවසක රාත්‍රී
බුදුරජාණන් වහන්සේ ඇසල සඳහාසේ නැගෙද්දී. එදා මේ මිගදායේ මුව පෝවන් බලාගෙන ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් මේ දේශනාව කරද්දී කොන්නඤ්ඤ කියන ස්වාමීන් වහන්සේට පමණක් අර 5 දෙනාගෙන් අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ උදානයක් පළ කර අඤ්ඤාසි වතබෝ කොන්නඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොන්නඤ්ඤෝ කොන්නඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා. කොණ්ණාඤ්ඤයන් වහන්සේට අවබෝධ වුණා. ඒ උදානේ පළ කරලා දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා. මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කොට තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ දෙසට ශ්‍රී හස්තේ දිගු කරනවා සමගම ඒ අරත් ඇඳගෙන හිටිය තවුස් පිරිකර අතුරුදහන් වෙලා සිවුරු පාත්‍ර දරව කෙස් රැවුල් ඉවත් වෙලා 60 වස් පිරිච්ච මහා තෙර නමක් වගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ භික්ෂුවක් හැටියට 이르දිමේ පැවිද්දක් ලැබුණා. ඒත් ඒ පැවිදි උපසම්පදාවක් ලැබීම ඒක කරන්න පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. බුදු කෙනෙක් පමණයි මහා පෙර පිං ඇති කෙනෙකුට මේ ශ්‍රී හස්තේ දිගු කරලා ඒ විදිහට ආමන්ත්‍රණය කරනවා. මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කොට තිබෙන්නේ. සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දිම එහි බික්කු භාවෙන්නේ පැවිදි උපසම්පදාව ලැබිලා භික්ෂුවක් හැටියට පහළ වෙනවා. අන්න ඒත් සමගම තමයි සංඝරත්නය ලෝකෙට පහළ වෙලා තුනුරුවන් ස්ථාපිත වුණේ ඇසලපුන් පොහෝ දවසක. එතකොට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි දන්නවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් ශ්‍රාවක. කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ කොපමණකින්ද කෙනෙක් උපාසකයෙක් වෙන්නේ? කොපමණකින්ද උපාසිකාවක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉත්තාවතාතුකෝ භන්තේ. පමණකින්ම උපාසකෝ හෝති. එපමණකින්ම උපාසකයෙක් බවට පත් වෙනවා කි. එතකොට එහෙමනම් උපාසකයෙක් වෙන්න නම් උපාසිකාවක් වෙන්න නම් බුදුන් සරණ යන්න ඕනේ, ධර්මයේ සරණ යන්න ඕනේ, ශ්‍රාවක සංඝයා තුනුරුවන් සරණ යන්න ඕනේ. භික්ෂුවක් වුණත් පැවිදි වෙනකොට සීල් සමාදන් වෙන්න පෙර බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සරණ පිහිටෝලා තමයි සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීල් සමාදන් කරන්නේ. ඔබ දන්න ඔබ පොයේ දවසකට පන්සලේ 8 සීල් සමාදන් වෙනවා. එක්ක උපෝසත දස සීලයක් සමාදන් වෙනවා. එක පාට සිල් දෙන්න සිල් දෙන්න කලින් තුනුරුවන් සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. එක වතාවක් නෙමෙයි, ဒ ුතියම්පි තතියම්පි කියලා 3 වතාවක් බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝුන් සරණ යනවා. ඒ තුනුරුවන් සරණ යාමමයි බුද්ධ ශාසනයකට උපාසකයෙක් හැටියට, උපාසිකාවක් හැටියට, භික්ෂුවක් භික්ෂුණියක් හැටියට, බුදුරජාණන් වහන්සේගේ සිව්වනක් ශ්‍රාවකයන් හැටියට ඇතුල් වෙන්න තියෙන ක්‍රමය. අන්නේ උතුම් තුනුරුවන ලෝකෙට පහළ වෙන්නේ ඇසලපුන් පොහෝ දවසක මේ ධම්මචක්ක දේශනාව දේශනා කිරීමත් සමගමයි. එතකොට බලන්න මේ දේශනාවත් සමග ලෝකෙට තුනුරුවන් පහළ වුණා. ඒ වගේමයි මේ දේශනාව අහලා 18 කෝටියක් දෙව් මමුන් ධර්මාවබෝධය ලැබුව, නිවන් අවබෝධ කරා කියලා සඳහන් වෙනවා. මේ 18 කෝටියක් දෙව් බමුන් අතර බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලෝ දක්වාම මහා හඬින් සාදුකාරයක් පැතිරෙන පටන් ගත්තා. මෙන්න මේක ඔබ හොඳට තේරුම් ගන්නට උන. අපි දකිනවා අද බොහෝ වෙලාවට මේ ගෝසා පැවැත්තුවා කියන්නේ එක්ක හූ කීවවත් රචින්න දැම්මවත් නෙමෙයි කවුරුවත්. ඔබ දන්නවා සමහරලාට වර්තමානයේ මේ පිරිත් දේවල් වල ධම්මචක්කය කියනකොට සමහරලා රචින්න දානවා. ඒ කොටසෙන් කොටසට. ඒ අතර සමහරු හිතාගෙන මොකද අපිනුත් ඇවිලා අහනවා, හාමුදුරනේ ඇයි මේ රචින්න දාන්නේ මේ ධම්මචක්කය කියනකොට? ඒ කොටසෙන් කොටසට. හැබැයි දේශනාවේ තියෙන්නේ මේ දේශනාව ශ්‍රවණය කරලා බෝමාටු දෙවියන් ප්‍රීති ගෝසාව, එතන ගෝසා කරා කියන්නේ ප්‍රීතියෙන් මහා හඬින් කියන්න පටන් ගත්තා. අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කියන ජීවාලෝකස්මේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කය පැවැත්තුවා. මේ දේශනාව නම් මේ ලෝකෙ වෙන කිසිම ශ්‍රමණයකුට බ්‍රාහ්මණයකුට මාරයෙකුට කාටවත් ලෝකෙ කරන්න බෑ. ලෝතුරා බුදු කෙනෙක්මයි මේ දේශනාව පවත්වන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ පැවැත්තුවා කියලා මහා හඬින් හැමෝම බෝමාටු දෙවියන් ගෝසාවක් වගේ පතුරෝනකොට ඊට ඉහළ ඉන්න චාතු මහරාජික දෙවියනුත් කියන්න ගත්තා ඒක නං හරි. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ පැවැත්තුවා.
මේ දේශනාව නම් මේ ලෝකෙ කිසිම දෙවියෙකුට බ්‍රහ්මයකුට මාරයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කාන්තෙන් බුදු කෙනෙක්මයි මේ දේශනාව පවත්වන්නේ කියලා චාතු මහාරාජික දෙවියන් ප්‍රීතිගෝසා කරා. ඒ හඬට යාම දෙවියා, ඊළඟට තුසිත දෙවියා, නිම්මාන රති, පරණිමිත වසවර්ති, බ්‍රහ්ම පාරිසජ්‍ය, බ්‍රහ්ම පුරෝහිත, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි ඔය විදියට ඉහලට අකනිටා බඹලව දක්වාම දෙව් බඹුන් ප්‍රීතිගෝසා කරමින් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධම්ම චක්කය පැවැත්තුවා කිය ගෝසා කරමින් සතුටු වුණා. එතකොට අපිට පේනවා මේ විදිහට මේ දේශනාව අහලා බලන්න මනුලව එක්කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලබනවා. එතකොට අපිට පේනවා මේ දෙවිවරුන්ට ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය මනුස්සයන්ට වඩා වැඩි භාවයක් තියෙනවා. පින්වතුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාතර සඳහන් වෙනවා උන්වහන්සේ යම් දවසක සියලු කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවද. යම් දා රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවාද ඒ අතර කාලය තුළ ගැන බුදු වෙලා වැඩහිටිය ඔය අවුරුදු 45ක කාලය තුළ බුදුමුවින් දේශනා කරපු දේශනා අහලා බණහලා ධර්මාවබෝධය කරපු මේ තුන් ලෝකෙම සත්වයන්ගේ ප්‍රමාණය සූවිසි අසංකයේ 9 කෝටි 60 ලක්ෂයක් කියන. මේ අතර 90% දෙවියන් බ්‍රහ්මයන්, දසදහසක් ලෝක ධාතුවල දෙව් බමුන් තමයි මාර්ගඵල ලබන්නේ. එතකොට බලන්න මනුලව මාර්ගඵල ලැබුව හැබැයි ඊටාම සුළු පිරිසයි. සූවිසි අසංකයේ 9 කෝටි 60 ලක්ෂයක් ඉපා මොනතරම් විශාල පිරිසක්. මේ දෙව් බමුන් විශාල පිරිසක් මාර්ගඵල ලැබුවා බුද්ධ ශාසනයක් තුළ. එනිසා තමයි අපි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ තුන් ලෝකාග්‍ර. මේ මනුස්ස ලෝකයේ විතරක් අදාළ බුදු කෙනෙක් නෙමෙයි. තුන් ලෝකයට මෙතන තුන් ලෝකයේ කියන්නේ මනුලොව, දෙව්ලොව, බඹලොව, දිව්‍ය බ්‍රහ්ම කියන දෙකම වෙන්වෙන්ව විස්තර කරන. හැබැයි සමහර තැන්වල තියෙනවා දේව කියලා හඳුන්වනවා දිව්‍ය බ්‍රහ්ම දෙකම එකතු කරලා. සත්තා දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාගෙම ශාස්තෘන් වහන්සේ. එතකොට බලන්න මේ බුදුගුණ අතර සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අපිට විතරක් නිවන් මඟ පෙන්වන ගුරුවරයෙක් නෙමෙයි. සත්තා ශාස්තෘන් වහන්සේ කාගේද? දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාටම නිවන් මඟ පෙන්වන ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ නිසා වැඩිපුරම මේ බුද්ධ ශාසනයක් තුළ ධර්මාවබෝධය ලබන්නේ, නිවන් අවබෝධය කරා යන්නේ දෙවියන් බ්‍රහ්මයන්. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් දෙව් බමුන්ට ඔය තරම් හැකියාවක් තියෙනවනේ. ඇයි බුදුරජාණන් වහන්සේලා දෙව්ලොව පහළ වෙන්නේ නැත්? ඇයි බඹලොව බුදුවරු පහළ වෙන්නේ නැත්? ඇයි මේ මනුලොවටම එන්නේ? ඔය වගේ ප්‍රශ්න කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. පින්වතුනි, මනුස්ස ලෝකේ මිනිස්සුන්ට වඩා ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දිව්‍ය ලෝකවල ඉන්න අයට වැඩි. ඊටත් වඩා බඹලොව ඉන්න බ්‍රහ්ම දේවතාවරුන්ට ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ වැඩි. දෙවියන් කියන්නේ පංච කාමයන් තුළ ඉන්න පිරිසක්. හැබැයි රූපී අරූපී බ්‍රහ්මතලවලට යනකොට බ්‍රහ්ම ලෝකවල ඉන්නේ ධ්‍යාන වඩලා පංචකාමයන්ගේ මිදී ගිය සමාධිමත් හිත සසර පුරුදු කරලා එවැනි සමාධියක් තුළ බ්‍රහ්ම සැප සම්පත් විදින නිරාමිස සැපයක් විදින අය තමයි බ්‍රහ්ම තලවල ඉන්නේ. ඒ අයගේ චිත්ත ඒකාග්‍රතාවයේ පවතිනවා. ඒ අයට මේ ධර්මයේ සැනින් වටහා ගැනීමේ හැකියාව දෙවියන්ටත් වඩා බ්‍රහ්මයන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය වැඩි. දැන් හිතන්න, බුදු කෙනෙක් මනුලෝ පහළ වුණාට පස්සේ තුන් ලෝකෙටම නිවන් මඟ විවර වෙනවා. මනුස්සයන්ට, මනුලව ඉන්න මිනිස්සුන්ට බණහල පැවිදි වෙනවා. සිව්වනක් ශ්‍රාවකයෝ, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාව පහළ වෙනවා. මනුස්ස ලෝකෙ විශාල පිරිසක් නිවන් දකිනවා. හැබැයි දෙවියන්ට බ්‍රහ්මයන්ට හිතන සැනින් ඕන තැනකට එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ දහම් දෙසනවද? බුදුරජාණන් වහන්සේ මහා කැලේක පිරිසකට දහම් දෙසනවද? ඉසිපතන මිගදාය බණ කියනවද? බුදුරජාණන් වහන්සේ වෙනත් වේළුවනේට ගිහිල්ලා බණ කියනවද? ගිජ්ජකූට පර්වතයේ බණ කියනවද? ඔය කොහෙ කොතන බණ කිව්වත් දෙවියන් අතුරු සිදුරු නැතුව අහසේ පිරීලා ඉතිරිලා බණහන. ඒ දෙව් බමුන්ට සැනින් හිතන සැනින් ඕනම තැනකට ගමන් කරලා ඒ බණ අහන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දවසේ පැය 24 දෙවියන් උදෙසා කාලයක් වෙන් කරා. රාත්‍රී 10 සිට වෙන් කරලා තිබුණේ දෙව් බමුන්. ඒ නිසා තමයි මනුලෝ මිනිස්සුන්ට අදාළ ප්‍රශ්න පවා දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා විසඳලා උත්තර අරගෙන
මිනිස්සුන්ට ධර්ම කරුණු මතු කරලා දුන්න. බලන්න මහා මංගල සූත්‍රය අවුරුදු 12ක් පුරා මංගල කාරණා මොනවද කියලා මනුස්ස ලෝකේ වාද විවාද ඇති වෙනකොට දෙවියන් තමයි එකතු වෙලා දිව්‍ය සභාවල් රැස් කරලා මේ මංගල කාරණා ගැන ප්‍රශ්න ඇති වුණේ කොහොමද? කොච්චර කාලයක්ද? ඇයි මනුලව කවුරුත් බුදුහාමුදුරන්ගේ මේක අහලා නැත්තේ? සක්‍ර දෙවියන් එතන හිටපු දෙවි කෙනෙක්ව සම්මත කරලා එවනවා. ඔබ යන්න බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා මේ මංගල කාරණා ගැන අහලා දැනගන්න. උන්වහන්සේ යමක් දේශනා කරනවාද අපි ඒක ඒ විදිහටම පිළිගමු කියලා දෙවි කෙනෙක්ව සම්මත කරලා එවනවා. ඒ දෙවියන් තමයි එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා එකත් පසක ඉඳගෙන අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම. බහූ දේවා මනුස්සාච බොහෝ දෙව් මිනිසුන් මංගලානි අචින්තයෝ මේ මංගල කාරණා මොනවද කියලා වාද විවාද කරගන්නවා. ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තම. මේ අය ගැන කරුණාවෙන් මංගල කාරණා ගැන දේශනා කරන සේක්වා කියලා මේ දෙවි කෙනා දෙව් මිනිස්සුන්ටම අදාළ ප්‍රශ්නමින් වැඩිපුර මනුස්සයන්ට අදාළ ප්‍රශ්න දෙවියන් ඇවිල්ලා අහලා විසඳලා උත්තර අරගෙන මතු කරලා දෙනවා. අදත් අපි මහා මංගල සූත්‍රයේ හැටියට මේ මංගල සූත්‍රය භාවිතා කරන්නේ දෙවියන් තමයි මේක මතු කරලා දුන්නේ. එතකොට දෙවියන්ටත් ඕන වෙලාවක ඇවිල්ලා බණහන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වෙනම දින චරියාවේ රාත්‍රී 10න් පස්සේ වෙලාවක් වෙන් කරා. ඒ නිසා තමයි සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තය වගේ සූත්‍ර දේශන 100 ගානක් දහස් ගානක් තියෙනවා සංයුක්ත නිකායේ දෙවිවරුන්ට දේශනා කරපු දේශනා. බලන්න දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතා වැඩි නිසා තමයි මේ ධර්මයේ පරම ගාම්භීරම කොටස ඉස්සල්ලාම දේශනා කරේ මනුස්සයන්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට බ්‍රහ්මයන්ට තමයි අභිධර්ම දේශනාව පැවැත්වී දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ වැඩි. හැබැයි ඒ පවත්වපු දේශනාව සාරිපුත්ත හාමුදුරන්ගේ ශිෂ්‍ය පරපුරට ඒ පිරිස තමයි කටපාඩමින් දරාගෙන ටික ටික මේවා කොටස් වශයෙන් මේ ධර්මය ආරක්ෂා කරගෙන ආවේ. නමුත් මේ දේශනාව එක දිගට ගලාගෙන යන දේශනාවක් හැටියට මුළු අභිධර්ම දේශනාවම එක දිගට පැවැත්වුවේ දෙව්ලොවදී දෙවි බමුණු දෙසා. එතකොට අපිට පේනවා දෙවියන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ වැඩි. ඒ නිසා දෙව් බමුන්ට මොන බ්‍රහ්ම ලෝක හිටියත් මොන දිව්‍ය ලෝක හිටියත් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න හිතන සැනින් එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මනුස්ස ලෝකේ අපිට බුදුවරු දෙව්ලෝ පහළ වුණාන ගිහිල්ලා බණහලා එන්නද? ගිහින් ප්‍රශ්න අහලා එන්නද? එහෙමනම් මනුස්ස ලෝකේ තපායක් තමයි බුදුවරු පහළ වෙන්නේ දෙව්ලෝ මනුලව නම් මනුස්ස ලෝකෙ මිනිස්සුන්ටත් අර අපායක මට්ටමින්ම ජීවත් වෙන්න වෙනවා. කවමදාවත් එහෙනම් නිවන් මගක් මතුවෙන්නේ. ඒ නිසා තමයි ධර්මාවබෝධ කිරීමේ ඉහළම අයට පහළට ඇවිල්ලා බණ ටික අහලා යන්න පුළුවන්. බුදුවරු පහළ වෙන්නේ පහළම තැන මනුලව. මිනිස්සුන්ට නිවන් මඟ දේශනා කරනවා. හැබැයි ඒ දේශනාවෙන් බණහන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. දැන් බලන්න ඔබ 69ක් මහරහතන් වහන්සේලා පළවෙනි වස් කාලේ පවාරණය කළ බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරත භික්ඛවේ චාරිකං මහණෙනි චාරිකාය වඩින්න ගම්නියම් ගම්පුරා වැඩම කරන්න එක මගකින් දෙනමක් යන්න එපා. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිණිස සැප පිණිස අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන අන්න එතන දෙවියන් ගාවනවා. අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිස දහම් දෙසන්න. හැබැයි ඒ දහම් දෙසන්න කිව්වේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා නෙමෙයි. ගම්නියම් ගම්පුරා වඩින්න කීවා. එක මගකින් දෙනමක් යන්න එපා කීවා. ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ මේ මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිතව සභ්‍යාංජන පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් යුක්ත පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේ පිරිසිදු නිවන් මගම ලෝකෙට දේශනා කරමින් වඩින්න කියලා 69ක් වෙන වෙනම ප්‍රදේශවලට ධර්ම ප්‍රචාරයට පිටත් කර. එතකොට අපිට පේනවා උන්වහන්සේලා මොන ගමක ගිහිල්ලා මොන කැලෑපාරක ගිහිල්ලා කොයි පැත්තේ ගිහිල්ලා මනුලෝ බණ කී වැඩියත් ඒ දෙව් මිනිසුන්ට දෙවියන් උදෙසා නෙමෙයි මිනිස්සුන්ට කියන බණ දෙවියන්ට අහසේ ඉඳන් අහන්න පුළුවන්. කොහේ හිටියත් දෙවියන්ට දිව්‍ය කණෙන් ඒ දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. දෙවියන්ට ධර්මයේ වටහා ගන්න පුළුවන්. ඒ නිසා තමයි දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස ගම්නියම් ගම්පුරා වඩිමින් දහම් දෙසන්න කියලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරලා යවන්න.
එනිසා පිංහතුනේ මේ බුද්ධ ශාසනය තුළ ඔබ හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දෙවියන් ගැන බොහෝ දේශනාස් පෙන්නනවා. උන්වහන්සේ ශ්‍රාවකයන්ට භාවනාවක් වසයෙන් පෙන්නනවා පරලොවෙන් රැකවරණයක් පිණිස. මේ නිවන් අවබෝධය කරා යන ගමනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පරලොව රැකවරණයක් පිණිස දේවතානුස්සති වගේ භාවනාවල් වඩමින් සුගතියේ හිත පිහිටවාගෙන මේ නිවන් මඟ ගමන් කරන්න කියන. මොකද මනුලොව ජීවත්වෙන් මේ මනුස්්‍යයන්ගේ හිත වැඩිපුරම නැඹුරු වෙලා තියෙන්නේ දෙව්ලොවටවත් බඹලොවටවත් නෙමෙයි. ආර්ය මාර්ගයටවත් නිවන් මගටවත් නෙමෙයි. මේ මනුස්්‍යයන්ගේ හිත වැඩිපුරම නැඹුරු වෙලා තියෙන්නේ සතර අපාය. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ සංසාරික සත්වයාට සතර අපාය කියන්නේ හරියට මහගෙදර වගේ තැනක් කියෝ. මහගෙදරට ඇදෙන්නේ යම්සේද කෙනෙක්. ඒ වගේ තමයිකිව හිතක් අපායට ඇදී ඇදී යන්නේ. හැම වෙලාවෙම අපායගාමී සිතුවිලිවලට තමයි හිත දුවන්. ඒකට හේතු අපේ හිත අභ්‍යන්තරේ දීර්ඝ කාලයක් පුරා සංසාරිකව සකස්වෙවී ආපු රාගානුසේ පටිගානුසේ අවිජ්ජානුසයකින් අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම මේ අලු යට ගිනි පොකුරු වගේ ඔබේ හිත ඇතුළි විඤ්ඥානය තුළ තැම්පත් වෙලා තියෙන. ඔබ සසරි කොච්චර ඉපදීපදි ගියත් සංසාර පුරුදු හැටියට මේ අකුසලයන්ගේ යුක්ත හිතක් තමයි ඔබ සසරි අරගෙනයන්. ඔබ යම් උපතකදී මේ ශරීරය අතහැරල විඤ්ඥානය තවත් කයක් හොයාගෙන තව කොහේ හෝ ඇදිලා යනවා. හැබැයි ඒ ඇදිලා යනකොට ඒ විඤ්ඥානය අවිද්‍යාවත් තන්හාවත් නිසා සකස්වෙයි. අවිද්‍යා නීවරණානන් තන්හා සංයෝජනාන. අවිද්‍යාවෙන් වැහීගිය තන්හාාවේ බැඳීගිය පටිච සම්පාදයට අනුව හැදෙන විඤ්ඥානයක් තමයි මේ සසර ගමන් කරන්නේ. ඒ විඤ්ඥානය තුළ ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් මේ. අන්නේ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත හැම වෙලාවෙම අකුසලේ පැත්තට තමයි දුවන්න. තැන් හිතන්න ඔබට රාග සිතුවිල්ලක් ඔබේ හිතට ඔබේ ඇහැට දැක්කනන් රාග සහිත නිමිත්තක්. කනට ඇහුනනන් රාගේ ඇතිවෙන අරමුණ. මේ ඉන්ද්‍රියන් ඔස්සේ රාග සහිත නිමිත්තක් දකිනකොට ඔබ අමුතුවෙන් උත්සාහ කරන්න ඕන්නෑ මගේ හිතට රාගේ ඇතිවේවා ඇතිවේවා කියලා වීරිය නුවන අරගෙන රාග ඇති කරගන්න දඟලන්න දෙයක් නෑ. අරමුණ සුබ නිමිත්ත දකිනවත් සමගම රාගානුසේ හිත අභ්‍යන්තරෙන් මතු වෙලායනවා. අයෝනිසෝ මනසිකාරයට මයි හිත වැටෙන්නේ. අර කෙලෙස් අරමුණ ඔස්සේ හිතන සැනින් අලු යට ගිනි පොකුරු මතුවෙනවා වගේ රාගානුසේ බලවත් වෙලායනවා හිත ඇතුළේ. හැබැයි සමහර වෙලාවට ඔබ හමාට මේ බණහනකොට රාගේ කොයිද තියන්නේ කියලවත් හොයාගන්න නෑ. හිත ඇතුළේ යටපත් වෙලා හැංගිලා තියෙන තැනක්කත් හොයන්න බෑ. හැබැයි සුබ නිමිත්තත් එක්ක රාගානුසේ බලවත්වෙනවා. පටිග නිමිත්තත් එක් අපිට තරහයන අරමුණක් ඇහැට පේනවන අපි අකමැති අප්‍රියා දෙයක් අපිට කනට ඇහෙනවන්. අපි අකමැති දෙයක් අපිට නාසයට දැනෙනකොට. ඔබ කන්න අකමැතිම අපිරියම දෙයක් ඔබේ කටට ඇවුණු. දිවට රසයක් හැටියට අකමැති අප්‍රිය අමනාප දෙයක් දැනෙන කයට අප්‍රිය අමනාප පහසක් දැනෙනකොට. හිතට එවැනි දේවල් ගලාගෙන එනකොට සිතුවිල්ල එනකොටම ඒ සිතුවිල්ලත් එක්ක මට තරහ ඇතිවේවා 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 කියලා කවුරුත් හිතල තරහ උසගන්නේ. අරමුණ හිතට එනකොටම පටිගානුසේ මතු වෙලායනවා. තරහකාරයක් දකින සැනින් දවේශය හිතේ හරියට අලු යට ගිනි පොකුරු ඇවිස්සෙන වගේ සැනින් මතක්කෙනවා. ඒකත් එක්ක ගැලපි අසවලාමට මෙහෙම කිව්වා මෙහෙම කීව කොච්චිමං අවදිමං අජිනිමං අහාසිමේ මේ පුද්ගලය මාව පරාජය කර මට මෙහෙම නින්දා කරා මට මේ වගේ කරා කියලා අතීත කරුණු ගලප හිත අයෝනිසෝ මනසිකාරය තුළ දුවමින් නෝපන් දවේශය උපදින උපන් දවේශය වර්ධනය වෙන. ඔය හිතේ තියෙන හැංගිලා තියෙන රාගානුසේ පටිගානුසේ අවිජ්ජානුසය අල්ලු යට ගිනි පොකුරු වගේ හැම වෙලාවෙම අරමුණෙන් අරමුණට මතුවෙවී අපාය පැත්තට ඔබ ඇදෙන්නේ හරියට සතර අපායට මහගෙදර ඇට ඇදිලා යනවා වගේ කියන. අන්නේ නිසා අපායට නැඹුරු වෙන කෙනාට අර සතරාපාය මහගෙදර වගේ ඇදෙන හිත සුගතියට හරවන්නන. නිවන් මගට හරෝගන්නන. ධර්මාවබෝධී පැත්තට නැඹුරු කරගන්න නං ඒක තමයි සතර සම්‍යයක් ප්‍රධාන වීරියෙන් උගන්නන්න. සතර සම්‍යයක් ප්‍රධාන වීරිය කියන්නේ උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නෝපන් අකුසල් නෝපදවන්නම වීරිය බලවත් කරගන්න.
උපන් කුසල් දියුණු කරගන්න වීරිය ගන්නවා. නූපන් කුසල් උපදවන්න වීරිය ගන්න. එතකොට ඒ පිණිස ආතාපි සම්පජානෝ සතිම. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. ඔය සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සම්පජාන කියන නුවණින් තමයි මේක කුසලයක්ද අකුසලයක්ද මේ එන අරමුණ මට යහපත්ද සමාජයට යහපත්ද මේක හොඳද නරකද පින්ද පවුද කුසල්ද අකුසල්ද ඒ සියල්ල මෙනෙහි කර කර නුවණින් විමසමින් අයෝනිසෝ මනසිකාරයට හිත වැඩෙන්න ඉඩ නොදී යෝනිසෝ මනසිකාරය තුළ හිත පවත්වගෙන අකුසල් ප්‍රහාණය කළ කුසලයට හිත ගන්න තියෙන නුවණින් ඒ විදිහට අකුසලේ ප්‍රහාණය කළ කුසලයට හිතක් ගන්නකොට ඒ පිණිස හොඳ සිහියක් පුරුදු කරන්න ඕනේ. ඒ තමයි සතර සතිපට්ඨානය තුළ පිහිටවාගන්න සතිපට්ඨානය තුළ පුරුදු කරගන්න සිහිය. අන්නේ සිහිය වීරිය නුවණ අපි මේක ධර්මී බුදු හාමුදුර අපිට පෙන්නුවේ ආතාපි සම්පජානෝ සතිම. කෙලෙස් තවන වීරිය හොඳ නුවණක් හොඳ සිහියක් පවත්වන්න පුළුවන් කෙනා තමයි අකුසලේට ඇදෙන හිතක් කුසලේ පැත්තට හරෝගන්න. අපායට නැඹුරුවෙන හිතක් සුගතියට හරවගන්න. සතරාපාය මහගෙදර වගේ ඇදි ඇදී යන හිතක් මාර්ගයේ නිවන් මාර්ගි පැත්තට යොමු කරගන්න. ධර්මාවබෝධයට හිතක් නැඹුරු කරගන්න. ඒ පිණිස අපි නිතර බණහන්න පුරුදු වෙන්න ඕන. ඒ පිණිස නිතර ධර්මශ්‍රවනය කරන්න ඕන. ඒ පිණිස ධර්මය නිතර නුවනින් විමසන්න ඕන. ඒ පිණිස නිතර ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඒ පිණිස නිතර තුනුරුවන් ගුණ සීකර කර පින බලවත් කරගන්න ඕන සද්ධාව බලවත් කරගන්න ඕන. ඒ පිරිස ගැඹුරු ධර්මය නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේදමි මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම පිණිස උත්සාහගන්නට ඕන. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය අවසන් වෙවී අපේ ජීවිත මරණය කරා ලං වෙනු. එනිසා මේ ඇසල පුන් පොහෝ දවසේ ඊය වගේ දවසක බුදුරජාණන් වහන්සේ උතුම් ධම්ම චක්කේ දේශනා කිරීමත් සමගම තුනුරුවන් ලෝකයට පහළ වුණා. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් සම්පූර්ණ වුණා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් තිපරිවට්ටන් ද්වාදසාකාරං ආකාරයට අවබෝධ කරගන්න ක්‍රමය උන්වහන්සේ ලෝකයට මතු කරමින් දහම් ගඟ විවර කර. එදා පටන් උන්වහන්සේට කිසිම විවේකයක් නෑ. දවසේ පැය 24 පැය දෙහකටත් අඩු කාලයක් තමයි සිංහ සෙයියාවෙන් සැතපෙන්. දෙව්මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අවුරුදු 45ක් පුරාම වැඩසිටිමින් දේශනා කරපු ධර්මස්කන්දය 84,000ක ධර්මස්කන්දයක්. ඒ උතුම් පිරිසිදු ධර්මය අදත් ඔබට ස්වාමීන් වහන්සේලාත් තුළින් ඒ ධර්මය උන්වහන්සේලා ත්‍රිපිටක පොත් ඇසුරෙන් ඒ ධර්ම ග්‍රන්ථ ඇසුරෙන් විස්තර කර කර ඔබට නිතර අහන්න ශ්‍රවණය කරන්න ලැබෙනවා. කල්්‍යාන මිත්‍රයන්ගෙන් සද්ධර්මය ඔබට අදහන්න ලැබෙනවා. මේ ධර්මය ඔබ ජීවිතයට ඔබේ ජීවිතයට ඇතුල් කරගෙන ප්‍රතිඵල ලබන්න නං ඔබ තුළ යෝනිසෝ මනසිකාරයත් ධම්මානු දම ප්‍රතිපදාවත් අනිවාරෙන් ඇති කරගත යුතුයි. ඒ පිණිස ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. අහන ධර්මය නුවනින් විමසමින් ධර්මයට අනුකූල ජීවිතයක් ගත කරමින් ඔබ හැම දෙනාටම මේ ලැබූ මනුස්ස ජීවිතය තුළ ධර්මාවබෝධය කරායන්නම වාසනාව ලැබේවා 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 කියලපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පිංහතුනේ අත මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලෝම පුණ්‍ය ධර්මයක් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙමු.